You are watching Educational Broadcasting Channel. ආයුබෝවන් දුවේ පුතේ 6 ශ්‍රේණියේ පෙරදිග සංගීතයේ පළමු පාඩම් මාලාව සමග තමයි අද අපි එකතු වෙන්නේ. අද අපි බලමු ස්වර කියන්නේ මොනවද? ස්වර සංඥා ස්වර නාම පිළිබඳ අද අපි කතා කරන්න යන්නේ. මේක 6 ශ්‍රේණියේ සිසුන්ට විතරක් නෙවෙයි 6 7 8 යන ශ්‍රේණි සිසුන්ටත් ඉතා වැදගත් පාඩමක් වෙනවා. දැන් අපි පෙරදිග සංගීතයේදී ස්වර භාවිතා කරනවා. ස්වර අපි භාවිත කරන හතක් ප්‍රධාන වශයෙන් ස්වර හතක් පාවිච්චි කරනවා. ඒ ස්වර හත තමයි සා, රි, ගා, මා, පා, දා, නි. මේ ස්වර හත. මේකට අපි කියනවා ස්වර සප්තකය. ස්වර සප්තකය කියලා කියනවා. මේ ස්වර හතට අපි කියනවා ස්වර සප්තකය. සා, රි, ගා, මා, පා, දා, නි. ස්වර සප්තකය කියලා කියනවා. ඒක හත කියන එක තමයි මේ සප්තකය කියන එකේ තේරුම තමයි හත කියන එක. ස්වර හත. ඊළඟට තවත් එකක් තියෙනවා. මේක ගොඩක් දරුවෝ වරද්ද ගන්න එකක් තමයි ස්වර සප්තකය කිව්වම ලියන්නේ ස්වර අෂ්ටකය. ස්වර අෂ්ටකය කියලා තව එකක් තියෙනවා. ස්වර අෂ්ටකය. ස්වර අෂ්ටකය. මේ අෂ්ටකය කියලා කියන්නේ සා, රි, ගා, මා, පා, දා, නි. උච්ච සා. මේ උච්ච සාත් එක්ක ලිව්වොත් ඔන්න ස්වර අෂ්ටකය. සා, රි, ගා, මා, පා, දා, නි ස්වර හත ලිව්වොත් අපි කියන ස්වර සප්තකය. මේ බලන්න මේ ස්වර මෙතන හතක් තියෙනවා. මෙතන ස්වර අටක් තියෙනවා. එතකොට ස්වර හතක් තියෙන සරිගාම පදනී කියන ස්වර වලට අපි කියනවා ස්වර සප්තකය. හත. සරිගාම පදනී උච්ච සාවොත් අපි කියනවා ස්වර අෂ්ටකය. සරිගාම පදනී උච්ච සා. උච්ච සාවොත් අපි කියනවා අෂ්ටකය කියලා. මේක බොහෝ දරුවෝ වර්ධ ගන්න එක විභාගෙට එන්න පුළුවන්. ස්වර සප්තකය හඳුන්වන්න, ස්වර අෂ්ටකය හඳුන්වන්න. ඒක නිසා බොහොම පැහැදිලිව මතක තියාගන්න. ස්වර සප්තකය කියන්නේ සරිගම පද නි ස්වර 7යි. ස්වර අෂ්ටකය කියලා කියනවා සරිගම පද නි උච්ච සා. මම ස්වර සප්තකය ගැන ඉදිරියේදී තවත් කතා කරන්නම්. සප්තකයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අද අපි පාඩමේ ස්වර ගැන කතා කරලා ඉදිරියේදී සප්තකය කියන්නේ මොකක්ද කියන එක කතා කරනවා තව දුරටත්. ස්වර සප්තකය, ස්වර අෂ්ටකය. ඊළඟට මේ ස්වර වලට තියෙනවා ස්වර නාම සහ ස්වර සංඥා කියලා හඳුන්වන කොටස් දෙකක් තියෙනවා. ස්වර නාම, ස්වර සංඥා. දැන් අපි සංගීතයේදී භාවිතා කරන්නේ බොහෝ වෙලාවට ලියන්නේ ගීතයකට මේ ස්වර ලිපියක් ලියනකොට මේ ස්වර සංඥාව තමයි ලියන්නේ. මේ පෙරදිග සංගීත ස්වර සංඥා. අපි ඉදිරියේදී බටහිර ස්වර සංඥා, බටහිර ස්වර නාමත් ගැන කතා කරනවා. දැන් අද අපි කතා කරන්නේ ස්වර සංඥා, පෙරදිග ස්වර සංඥා ගැන. දැන් මේ අපි සරිගම පදනී කියලා කියන්නේ ස්වර සංඥාව. නැත්තම් ස්වර සංකේතය. නමුත් ඒවට තියෙනවා ස්වර නාම. ස්වර නාම. දැන් අපි බලමු මොනවද මේ ස්වර නාම. සා ස්වරයට නේ නැත්තම් සා ස්වර සංකේත සංඥාවට අපි කියන ස්වර නාමය තමයි සජ්ජය. මොකද්ද? සජ්ජය. ඊළඟට රි ස්වරයට අපි කියනවා රිෂභය. රිෂභය. ඊළඟට ගා ස්වරය ස්වර නාමය තමයි ගාන්ධාරය. ගාන්ධාරය. ඊළඟට මා ස්වරයේ ස්වර නාමය තමයි මධ්‍යමය. මධ්‍යමය. ඊළඟට පා ස්වරයේ ස්වර නාමය පංචමය. ඊළඟට දා ස්වරයේ ස්වර නාමය ධෛවතය. ඊළඟට නී ස්වරයේ ස්වර නාමය නිෂාදය කියලා හඳුන්වනවා. මේ ස්වර නාම ඉතා හොඳින් මතක තියාගන්න ඕන නිසා නිවැරදි උච්චාරණය කරන්න, නිවැරදි මතක තබා ගත යුතුයි. සා ස්වරයේ ස්වර නාමය සජ්ජය, රි ස්වරයේ ස්වර නාමය රිෂභය, ගා ස්වරයේ ස්වර නාමය ගාන්ධාරය, මා ස්වරයේ ස්වර නාමය මධ්‍යමය, පා ස්වරයේ ස්වර නාමය පංචමය, දා ස්වරයේ ස්වර නාමය ධෛවතය, නී ස්වරයේ ස්වර නාමය නිෂාදය.
දැන් අපිට පේනවා මේ සරනාම මතක තියාගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අර අපි ස්වර සංකේතයක දෙන සරිගම පදනී කියලා. එතකොට මේ ස්වර සංකේතේ පළවෙනි මේ සංකේතයට වෙන ඒ කියන්නේ සා නම් ඒ අකුරෙන් තමයි ස්වර නාමය දීලා තියෙන්නේ. මේ බලන්න සා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ ස්වර සංඥා ස්වර සංකේතය සා ස්වර නාමයේ විදියට සයන් නෙමෙයි පටන් ගන්න සජ්ජය. ඊළඟට රිෂභරි වලින්මයි පටන් ගන්න. ගයන්නේ ගාන්ධාරය. අකුරෙන්මයි පටන් ගන්න. නැත්නම් ස්වර සංකේතයට පාවිච්චි කරන අකුරෙන්මයි පටන් ගන්න. මා වලට මධ්‍යමය, පා වලට පංචමය, ධා වලට ධෛවතය, නී වලට නිෂාදය කියලා කියනවා. මේ ස්වර නාම හත, ස්වර සංකේත හත. ඊළඟට අපි බලමු ශුද්ධ ස්වර කියන්නේ මොකක්ද? ශුද්ධ ස්වර. ශුද්ධ ස්වර ප්‍රධාන වශයෙන් තියෙනවා හතක්. අර අපි භාවිතා කරන ස්වර හත. ඉතින් ස්වර හත ශුද්ධ ස්වර. ශුද්ධ ස්වර කියලා කියන්නේ කිසිදු වෙනස්කමකට භාජනය නොවි. කිසිදු වෙනස්කමකට භාජනය නොවි මුල් තත්වයේම පවතිනා වූ. මුල් තත්වයේම පවතිනා වූ. එනම් සුද්ධ ආකාරයෙන්ම පවතිනා වූ ස්වර වලට කියනවා අපි ශුද්ධ ස්වර. නැත්නම් ප්‍රකෘති ස්වර කියලාත් කියනවා. ප්‍රකෘති ස්වර කියලාත් කියනවා. ඒතකොට මෙම ස්වර කොමල හෝ තීව්‍ර භාවයට පත්වන්නේ නැහැ. කොමල හෝ තීව්‍ර භාවයට පත්වන්නේ ශුද්ධ තත්වයේම පවතිනවා. කිසිදු වෙනස්කමකට භාජනය වෙලා නැහැ. ඊළඟට එතකොට අපේ ශුද්ධ ස්වර කීයද? ශුද්ධ ස්වර 7ක් තියෙනවා. සරිගම පදනී කොමලවත් තීව්‍රවත් වෙලා නැහැ. ශුද්ධ තත්වයේම ඒ කියන්නේ ප්‍රකෘති තත්වයේම පවතින ස්වර කියනවා ශුද්ධ ස්වර. ඊළඟට අපි කතා කරමු කොමල ස්වර. කොමල ස්වර. කොමල ස්වර කියන්නේ මොකක්ද? කොමල ස්වර කියලා කියනවා අර කලින් අපි කියව ශුද්ධ තත්වයේ නැත්නම් ප්‍රකෘති තත්වයෙන් හඬ හරි අඩක් අඩු වුණාම ඒක කොමල ස්වරයක්. මොකද ශුද්ධ තත්වයේ පවතින ස්වරයක් හරි අඩක් අඩු වුණාම ඒකට අපි කියනවා කොමල ස්වර කියලා. ඒතර පෙරදිග සංගීතයේ කොමල ස්වර 4ක් තියෙනවා. පෙරදිග සංගීතයේ කොමල ස්වර 4ක් තියෙනවා. රිගා දානි. මේ කොමල ස්වරවල සංකේතය තමයි ස්වරය අඳුර ගන්න පුළුවන් ස්වරයට යටින් මෙන්න මේ ආකාරයෙන් කුඩා ඉරි කැබැල්ලක් ගහනවා යටින්. එම අඳිනවා. කුඩා ඉරි කැබැල්ලක් අඳිනවා. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් මේක කොමල ස්වරයක් කියලා. දැන් ශුද්ධ ස්වරවල එහෙම කිසිදු සංකේතයක් නැහැ. කිසිදු සංකේතයක් නැහැ ශුද්ධ ස්වරවල. නමුත් කොමල ස්වරවල සංකේතයක් තියෙනවා. මොකක්ද දැන් කොමල ස්වරයක් කියලා කියන්නේ? ශුද්ධ තත්වයෙන් හරි අඩක් අඩු වුණාම අපි කියනවා කොමල කියලා. දැන් ඒක වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ තින්නේ ස්වර අපේ ශුද්ධ ස්වර 7. මේ සා සහ රි. සා සහ රි අපි බලාපොරොත්තු වෙන මේ පාඩමේ ඉදිරියේදී මේක ඇත්තටම ස්වර පූර්වකින් දැක්වම පැහැදිලි වෙනවා. පාඩමේ අවසානයේදී ඔබට එම ස්වර පූර්වක කොමල සහ ශුද්ධ ස්වර තියෙන ආකාරය පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් සා සහ රි අතර තියෙන්නේ මේ කොමල රි. එතනින් ගත්තොත් කොමල රි. ඒතර මේ කොමල රිෂභේ මෞසරය තමයි මේ ශුද්ධ රිෂභය. එතන මෞසරයට වඩා හඬ භාගයක් අඩු වෙලා තියෙනවා. සායි රි මැද තියෙන හඬ භාගයක් අඩු වෙලා. මේ පැත්තට නෙමෙයි හඬ භාගයක් අඩුයි. එතකොට ඒක අපි කියනවා හඬ භාගයක් අඩු වෙලා කොමල වෙලා. මෙතන කොමල සංකේත. ඊළඟට රීගා මැද තියෙනවා කොමල ගා. ඉස්සරහා තියෙන ස්වරේ මෞස් ස්වරේ හඬ භාගයක් අඩු වෙලා කොමල ගා. ඊළඟට ගාමා අතර ස්වර නැහැ. ඊළඟට මාපා අතර තීව්‍ර තියෙනවා. මම ඒක ඊළඟට කතා කරන්න. ඊළඟට පාධා අතර තියෙනවා කොමල දා. කොමල දා. ඒ කියන්නේ මේ මෞස් ස්වරේ හඬ භාගයක් අඩු වෙලා. ඊළඟට ධානී අතර තියෙනවා කොමල නී. ඒ කියන්නේ ශුද්ධ නිෂාදයේ අඩු වෙලා හඬ භාගය. මේ තියෙන්නේ ඔන්න කොමල ස්වර 4. ඒතකොට කොමල ස්වර කීයද? කොමල ස්වර 4ක් තියෙනවා. ඊළඟට අපි කතා කරමු දැන්
ශුද්ධ ස්වර ගැන කතා කරා, කොමල ස්වර ගැන කතා කරා. අපි ඊළඟට තීව්‍ර ස්වර ගැන කතා කරමු. තීව්‍ර ස්වර කියන්නේ මොනවද? තීව්‍ර ස්වර. තීව්‍ර ස්වර කියලා කියන්නේ පෙරදිග සංගීතයේ තීව්‍ර ස්වර එකයි තියෙන්නේ. තීව්‍ර ස්වරයක් කියලා කියනවා යම්කිසි ශුද්ධ තත්ත්වයේ පවතින ස්වරයකින්, ශුද්ධ තත්ත්වේ නැත්නම් ප්‍රකෘති තත්ත්වයේ පවතින ස්වරයකින් හඬ හරියටක් වැඩි වුණාම, අපි කියන එකට තීව්‍ර ස්වරයක් කියලා. එතකොට පෙරදිග සංගීතයේ තීව්‍ර ස්වර එකයි තියෙන්නේ. තීව්‍ර ස්වරය තමයි තීව්‍ර මා. තීව්‍ර ස්වර එකයි තියෙන්නේ, තීව්‍ර මා. එතකොට මේ තීව්‍ර කියලා ලියද්දී අපි ශුද්ධ වල කිසිදු සලකුණක් යොදන්නේ නැහැ ස්වරයට. කොමල වලදී ස්වරයට යටින් ඉරි කැබල්ලක් අඳිනවා. දැන් තීව්‍ර ස්වර සංකේතය තමයි ස්වරය ලියලා ස්වරයට දකුණු පසින් ඉහළින් ඇද ඉරක් අඳින මෙන්න මේ දේ ස්වරය අඳුර ගන්න. එතකොට තීව්‍ර ස්වර තියෙන කියලා තීව්‍ර ස්වර එකයි තියෙන්නේ අපේ පෙරදිග සංගීතේ. එතකොට දැන් අපි කතා කරලා ශුද්ධ ස්වර, කොමල ස්වර, තීව්‍ර ස්වර. ඊළඟට අපි කතා කරනවා චල ස්වර. එහෙම නැත්නම් විකෘති ස්වර කියලා කියනවා මේක. චල ස්වර, විකෘති ස්වර කියලා කියනවා. විකෘති. චල ස්වර. චල ස්වර කියලා කියනවා අර අපි පෙර සඳහන් කරපු කොමල ස්වරත් තීව්‍ර ස්වරත් දෙකේම එකතුව අපි චල ස්වර කියලා කියනවා. මෙන්න මෙහෙම. කොමල ස්වර තියෙනවා 4ක්. තීව්‍ර ස්වර තියෙනවා 1ක්. එතකොට මේ ස්වර ඔක්කොම එතන 4යි, මෙතන 1යි, කොම ස්වර 5. චල ස්වර. කොමල රීගාදානි තීව්‍ර මාත් ඔක්කොම 5ක් තියෙනවා ස්වර. ඒ 5ට අපි කියනවා චල ස්වර නැත්නම් විකෘති ස්වර කියලා. ඒ කියන්නේ ශුද්ධ තත්වයෙන් පවතින්නේ නැති. ඒ කියන්නේ විකෘති තත්වයක් කියලා. ඒ කියන්නේ කොමල හෝ තීව්‍ර ස්වර මේ දෙකේම එකතුව. යම් කිසි ස්වරයක් කොමල භාවයට හෝ තීව්‍ර තත්ත්වයට පත් වෙලා මේ දෙකේම එකතු වුණ ස්වර තමයි චල ස්වර කියලා කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා ආපහුම මතක් කරනවා කොමල ස්වර ගැන, කොමල ස්වර ශුද්ධ ස්වර ගැන. ශුද්ධ ස්වර 7යි, කිසිදු සංකේතයක් යොදන්නේ නැහැ ස්වරයට. ඊළඟට කොමල ස්වර 4යි, යටින් ස්වරයට යටින් ඉරි කැබැල්ලක් අඳිනු ලබනවා. ඊළඟට තීව්‍ර ස්වර. තීව්‍ර ස්වර කියලා කියන්නේ එකයි තීව්‍ර ස්වර. තීව්‍ර ස්වරයට දකුණු පසින් නැදිරක් අඳිනවා. තීව්‍ර ස්වර කියලා කියන්නේ හරියටක් වැඩි. දැන් කොමල භාවය කියන්නේ කොමලයි කියලා කියන්නේ හරියටක් ස්වරයට මව් ස්වරයට වඩා අඩුයි. ඊළඟට මේ තීව්‍රය කියලා කියන්නේ හරියටක් මව් ස්වරයට වඩා වැඩි. ඒක අමතක කරගන්න එපා. හරිය මතකේ තබා ගන්න. එතකොට ශුද්ධ ස්වර 7යි, කොමල ස්වර 4යි, තීව්‍ර ස්වර 1යි. ඊළඟට අපි අර කතා කරා චල ස්වර. ඒ කියන්නේ චලනය වෙනවා කියන එක තමයි අත්‍තර මේක. චලනය වෙනවා. චල ස්වර. එතකොට චල ස්වර හදාගන්න කොහොමද? කොමල ස්වර වලයි තීව්‍ර ස්වර එකතුව තමයි චල ස්වර කියලා කියන්නේ. ඒ කියන්නේ කොමල හෝ තීව්‍ර තත්ත්වයට පත් වෙන ඔක්කොම කීයද? චල ස්වර 5යි. ඊළඟට තව දෙකක් තියෙනවා අචල ස්වර. දැන් අපි කතා කරා අචල ස්වර. අචල ස්වර ඔක්කොම දෙකක් තියෙනවා. ඒ කියන්නේ සා සහ පා. අචලයි කියලා කියන්නේ කලින් කතා කරා චල කියලා කියන්නේ කොමල හෝ තීව්‍ර වෙනවා කියන එක. අචල කියලා කියන්නේ කිසිදු වෙනස්කමකට භාජනය වෙන්නේ නැති ස්වර. ඒ කියන්නේ කොමලවත් තීව්‍රවත් වෙන්නේ නැතුව ශුද්ධ තත්වයේම පවතින ස්වර වලට කියනවා. ඒ කියන්නේ එයාගේ මව් ස්වරය කිසිදු වෙනස්කමකට භාජනය වෙන්නේ නැහැ. ඒ ස්වර වලට අපි කියනවා අචල ස්වර. දැන් මේක තවදුරටත් පැහැදිලි කරගන්න මම ස්වර 12 අපි කියන ස්වර 12 ලියලා පෙන්නන්න ස්වර 12. ඒකෙදි මේ චල අචල ස්වර, කොමල තීව්‍ර ස්වර පැහැදිලි වෙනවා. ස්වර 12. ඔන්න දැන් මේකත් ඉතා වැදගත් පාඩම. ගොඩක් දරුවෝ මේ ස්වර 12 හරියට පිළිවෙලට ලියා ගන්න දන්නේ නැහැ. සහ ඒක ඉතා වැදගත් පාඩමක්. අපි දැන් මම මේ ස්වර 12 ගැන ලියනකොට අර කොමල තීව්‍ර ස්වර ගැන පැහැදිලි කරනවා. මුලින්ම අපි ස්වර 7 ලියා ගන්න එහෙම ඇඩ් කරනවා. ස්වර 7 ලියනවා. ඊළඟට ඉස්සෙල්ලා අපි දැන් ලියනවා ඔන්න කොමල ස්වර. සායි රී අතර තියෙන්නේ මොකද්ද? කොමල රී.
කොමල රිෂභය. රී ගායි අතර තියෙන මොකද්ද? කොමල ගාන්ධාරය. ඊළඟට ගාමා අතර ස්වර නැහැ. මා පා අතර අන්න තීව්‍ර ස්වරයක් එනවා. දැන් මේ බලන්න. දැන් අර කොමල ස්වරය ලිව්වේ ස්වරයට පිටුපසින්. මව් ස්වරයට පිටුපසින්. නමුත් දැන් තීව්‍ර ස්වරය කියන්නේ මොකද්ද? ස්වරයට වඩා හඬ භාගයක් වැඩි. මේ හඬ භාගයක් වැඩි. භාගයක් වැඩි. එතකොට ස්වරයට ඉදිරියෙන් තමයි තියෙන්නේ. ඒක නිසා තීව්‍ර. තීව්‍ර ස්වර එකයි තියෙන්නේ. ඊළඟට පාදා ස්වර අතර තියෙනවා කොමල දා දානී ස්වර අතර තියෙනවා කොමල නී. ඔන්න ස්වර 12 අපි ලිව්වා. ස්වර 12. ඔන්න අපේ ස්වර 12 තියෙනවා. ඊළඟට මම කිව්වනේ අචල ස්වර දැන් බලන්න. රිෂභය කොමල වෙලා තියෙනවා. ගාන්ධාරයත් කොමල වෙලා. මධ්‍යමය තීව්‍ර වෙලා. ඊළඟට දෛවතය කොමල දා වෙලා. නිෂාදයත් කොමල නී වෙලා තියෙනවා. නමුත් මේකේ ස්වර දෙකක් තියෙනවා දැන්. ස්වර දෙකක් තියෙනවා කිසිදු වෙනස්කමකට භාජනය වෙලා නැහැ. මේ සාස්වරයත් පංචමයත් කිසිදු වෙනස්කමකට භාජනය වෙලා නැහැ. මේකට තමයි අර අපි ඉස්සෙල්ලා අචල ස්වර කියලා කිව්වේ. ඔන්න අචල ස්වර. ඊළඟට මේ තියෙන කොමල ස්වර. කොමල ස්වර. ඊළඟට තියෙනවා තීව්‍ර ස්වර. මේ දෙකේ එකතුව කියන අපි චල ස්වර කියලා. චල ස්වර කියලා. අපි අද කතා කරේ ස්වර සප්තකය ගැන කතා කරා ස්වර 7යි. ඊළඟට ස්වර අෂ්ටකය ගැන කතා කරා ස්වර 8යි. ඒ කියන්නේ සරිගම පදනී. ඊළඟට කතා කරා අපි ශුද්ධ ස්වර. ශුද්ධ ස්වර කියලා කියන්නේ කිසිදු වෙනස්කමකට භාජනය නොවන ශුද්ධ තත්ත්වයේ පවතින ස්වර. ශුද්ධ ස්වර කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රකෘති තත්ත්වයේ පවතින ස්වර. ඊළඟට කියන කොමල ස්වර ගැන කතා කරා. ඒ කියන්නේ කොමල ස්වර කියලා කියන්නේ ප්‍රකෘති තත්ත්වයේ පවතින ස්වරයකින් හරි අඩක් නාදය අඩු වුණාම අපි කියන කොමල ස්වර කියලා. ඊළඟට තීව්‍ර ස්වර කියලා කියනවා හරි අඩක් වැඩි වුණා. ඊළඟට චල ස්වර කියලා කියනවා මේ කොමල සහ තීව්‍ර ස්වර වල එකතුවට චල ස්වර කියලා කියනවා. ඊට පස්සේ අචල ස්වර කියලා කියනවා අර සාපා ස්වර දෙකට. ඒක කොමලවත් තීව්‍රවත් වෙන්නේ නැහැ. ඊළඟට අපි ස්වර 12 සාදා ගන්න ආකාරය ගැන කතා කරා. ඊළඟට මම දැන් අර කතා කරන්නේ සප්තකය අෂ්ටකය ගැන. දැන් මම සප්තකය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න යනවා. සප්තකය කියලා කියනවා අපි ස්වර 7කට ප්‍රධාන සප්තකය කියන වචනේ තේරුම තමයි 7 කියන එක. ඒක ස්වර 7කට සප්තකය කියලා කියනවා. අර අපි ඉස්සෙල්ලා දැන් මේ සප්තකයේ තියෙන ප්‍රභේද කියන්නේ සප්තක තුනක් තියෙනවා. සප්තක තුන තමයි මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකය කියලා කියන්නේ මධ්‍ය සප්තකයට වඩා. දැන් මන්ද්‍ර සප්තකය කියන්නේ මධ්‍ය සප්තකයට වඩා කියව මධ්‍ය සප්තකය කියන එක ප්‍රශ්නයක්. දැන් අපි මධ්‍ය සප්තකය කියන එක ඊළඟට එමු. නමුත් මුලින්ම මතක තියාගන්න මන්ද්‍ර සප්තකය කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් අඩුයි. පහළ හඬක් තියෙන. හඬ දෙගුණයක් අඩු සප්තකයට අපි කියනවා මන්ද්‍ර සප්තකය කියලා. ඒතර මන්ද්‍ර සප්තකය නම් ලියනවා සාරි ගාම පාදා නී. මෙන්න මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකයේ ස්වර අඳුර ගන්න ස්වරයට යටින් කුඩා තිතක් තබනු ලබනවා. දැන් ගොඩක් දරුවෝ මේක වරද්ද ගන්න එකක් තමයි අර කොමල තීව්‍ර සංකේතය මේකයි අතර වැරද්ද ගැනීමක් සිදු කරනවා. එතකොට ඒක මතක තියාගන්න ඕන කොමල කියන්නේ වෙන එකක් සප්තකය කියන්නේ වෙන එකක්. සප්තකයේදී මන්ද්‍ර සප්තකයට යටින් කුඩා තිතක් තමයි තියන්නේ. දැන් මෙහෙම ලියලා තවත් වැරද්දක් තමයි අලුත් කරගන්න සරිගම පද නිසා කියලා ලියනවා. එහෙම ලියන්නේ ඒ සායක ඊළඟ શબ્දකයට තමයි අයත් වෙන්නේ. සාරිගම පාදානී මන්ද්‍ර කියලා කියන්නේ මන්ද්‍ර શબ્දයට වඩා හඬ දෙගුණයක් අඩුයි. සරයට යටින් කුඩා තිතක් තිබ්බම අපිට සරය අඳුර ගන්න පුළුවන් ඔන්න මන්ද්‍ර කියලා. ඊළඟට එනවා මධ්‍ය සප්තකය. මධ්‍ය සප්තකය. දැන් මන්ද්‍ර සප්තකය කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් අඩුයි පල්ලෙහා. ඊළඟට මධ්‍ය සප්තකය. මධ්‍ය සප්තකය කියලා කියන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ හඬ. සාමාන්‍ය මධ්‍යස්ථ හඬ පවතින ස්වර 7. ස්වර සප්තකයට අපි කියනවා මධ්‍ය සප්තකය. එතකොට ඒකේ
මම ලියනවා දැන් මෙතන මධ්‍ය සප්තකයේ නී වලට පස්සේ ඉන්නේ මන්ද්‍ර සප්තකයේ නී වලට පස්සේ ඉන්නේ මධ්‍ය සප්තකයේ සා. එතකොට මධ්‍ය සප්තකයේ කිසිදු සලකුණක් ස්වරයට යොදන්නේ නැහැ. ඊළඟට අපි යනවා උච්ච සප්තකයට. උච්ච සප්තකය. උච්ච සප්තකය කියලා කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් වැඩි ස්වර පරාසයට අපි කියනවා උච්ච සප්තකය කියලා. මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් වැඩි ස්වර පරාසයට අපි කියනවා උච්ච සප්තකය කියලා. එතන මේ උච්ච සප්තකය ලියන්නේ තරින්දරම දැන් අර මධ්‍ය සප්තකේ මන්ද්‍ර සප්තකේ සා එනවා වගේම මධ්‍ය සප්තකේ නී ලියලා ඊළඟට අර සා ලියුවොත් අපි අර ස්වර අෂ්ටකයේ ලියුවේ ඊළඟට ආයි සා ලියුවොත් ඒක උච්ච සප්තකයට තමයි ආත්තන්නේ. දැන් මම මේ පිළිවෙලට ලියලා දෙන ඔබට පැහැදිලි වෙනවා කොහොමද මේ සප්තක තුන තියෙන්නේ කියලා. උච්ච සප්තකයේදී ස්වර ලියලා ස්වරයට උඩින් කුඩා තිතක් තබනු ලබනවා. ඒ කියන්නේ මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් වැඩි ස්වර සප්තකයක් අපි කියනවා උච්ච සප්තකය කියලා. උච්ච සප්තකය අඳුර ගන්න පුළුවන් ස්වරයට උඩින් කුඩා තිතක් තියෙනවා. මේකට තවත් නමක් කියනවා තාර සප්තකය. තාර සප්තකය කියලා කියනවා. උච්ච සප්තකයට තාර සප්තකය කියලා කියනවා. දැන් ඔබට මේ ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ස්වර පූර්වක රූප රාමුව මම අවසානයේ එකතු කරනවා ස්වර පූර්වක රූප රාමුවකින් ඔබට බලා ගන්න පුළුවන් මන්ද්‍ර කොහොමද මධ්‍ය කොහොමද උච්ච සප්තකය කොහොමද තියෙන්නේ කියලා. මන්ද්‍ර සප්තකය කියලා කියන්නේ හඬ මධ්‍ය සප්තකයට වඩා හඬ දෙගුණයක් අඩු වුණා මන්ද්‍ර සප්තකය. ඊළඟට මධ්‍ය සප්තකය කියන සාමාන්‍ය හඬ පරාසය. ඊළඟට උච්ච සප්තකය කියලා කියන්නේ මධ්‍ය සප්තකය වගේ හඬ දෙගුණයක් වැඩි ස්වර පරාසයට අපි කියනවා උච්ච සප්තකය නැත්නම් තාර සප්තකය කියලා. මේකේ ප්‍රායෝගිකව මේක ගායනා කරනකොට තමයි අතරම ප්‍රායෝගික ගායනාවකදී හෝ වාදනය කරන්නේ මේ අවබෝධ කරගන්න පුළුවන් ඉතා හොඳින්. අපි ඊළඟ පාඩමකදී ඒ පිළිබඳව ගායනාවක් තුළින් කොහොමද මේ සප්තක තුන ගායනා කරලා පෙන්වන්න කොහොමද මේ ස්වරවල ගායනමය හැකියාව කියලා.